අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ රසායනික බන්ධන යටතේ දී ද්‍රව ගූර්ණය. දී ද්‍රව ගූර්ණය දී ද්‍රවයක් ඇති වෙන්න නම් කිසියම් බන්ධනයක ද්‍රව්‍යතාවක් තිබිය යුතුයි. ද්‍රව්‍යතාවක් යන්නේ අදහස් කරන්නේ බන්ධනයේ සෑදී ඇති මූලද්‍රව්‍ය පරමාණු දෙකෙහි විදුරිනතා වෙනසක් තියෙන්න ඕන. විදුරිනතා වෙනසක් තිබුණත් ඒ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වලාව අසමමිතික වෙනවා. එහි ප්‍රතිඵලය තමයි දී ද්‍රව ඇතිවීම. බලන්න විදුරිනතාවේ වෙනසක් බන්ධනයක ඇති විට එහි ඉලෙක්ට්‍රෝන වලා අසමමිතික වීමෙන් දී ද්‍රව ඇති වෙනවා. මේ බලන්න හයිඩ්‍රජන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරින් දෙසට වැඩිපුර ආකර්ෂණය වෙනවා. එහි ප්‍රතිඵලය අසමමිතික ඉලෙක්ට්‍රෝන වලාව. මේ ලක්ෂණ සාපේක්ෂව මේ පෙදෙසේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඩෙල්ටා ප්‍රමාණයකින් වැඩි ඍණ ඩෙල්ටා. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඩෙල්ටා ප්‍රමාණයකින් අඩු වෙනවා. ධන ඩෙල්ටා. මෙන්න මේ සිද්ධිය තමයි අපි හඳුන්වන්නේ ස්ථිර වශයෙන්ම දී ද්‍රව ඇතිවීම. විද්‍යුත් ඍණතාවය වෙනස නිසා ස්ථිර වශයෙන්ම දී ද්‍රව ඇති වුණා. මෙවැනි අණුවක් අපි විද්‍යුත් ශ්‍රේෂ්ඨයකට යොමු කළොත් මේ ධන ඩෙල්ටා සහ ඍණ ඩෙල්ටා ද්‍රව හේතු කොටගෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨයේදී මේ අණුව විද්‍යුත් ශ්‍රේෂ්ඨයේ ඍණ ද්‍රවය වෙතට ධනාග්‍රයත් ඍණ ද්‍රවය වෙතට ධනාග්‍රයත් දිශාගත වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට විද්‍යුත් ශේෂ්ත්‍රයකට මේ ඍණ තහඩුව මේ ධන තහඩුව මේ තහඩු දෙක අතර තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රය මේ විද්‍යුත් ශේෂ්ත්‍රයකට අපි මේ HF අණුව යොමු කළොත් අපි තුමු හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් මේ විදිහට ද්‍රවීකරණය වෙච්ච අණුව අපි විද්‍යුත් ශේෂ්ත්‍රයට යොමු කිරීමේදී මේ HF අණුවේ ඍණ ද්‍රවය මේ පැත්තට යොමු වෙනවා. මේක හැරෙනවා මෙහෙම. හැරිලා HF ධන ද්‍රවය කැතෝඩේ පැත්තට ඍණ ද්‍රවය ඇනෝඩේ පැත්තට දිශාගත වෙනවා. මේ ලක්ෂ්‍ය වටා මෙහෙම හැරෙනවා. මේ ලක්ෂ්‍ය වටා මෙහෙම හැරෙනවා. HF මේ විදිහට HF අණුව ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා මේක භ්‍රමණය වෙනවා මේ ආකාරයට. HF ලෙස ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා හරියට මෙන්න මේ ලක්ෂ්‍ය වටා මේ ධන ද්‍රවය වටා මේ ඍණ ද්‍රවය භ්‍රමණය වුණා වගේ මේ පැත්තට. දී ද්‍රව නිසා විද්‍යුත් ශේෂ්ත්‍රයකදී ශේෂ්ත්‍රය දෙසට මේ වගේ දිශාගත වීමක් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ මේ ලක්ෂ්‍ය වටා මේක ශේෂ්ත්‍රය දෙසට හැරී යෑම නැත්නම් දිශාගත වීම. ඒ නිසා ඇති වෙන ගූර්ණයක්. දොරක් අරිනකොට අසව වටා ගූර්ණයක් එනවා. දොරක් වහනකොට අසව වටා ගූර්ණයක් ඇති වෙනවා. ඒ විදිහට මෙතනත් මේ ලක්ෂ්‍ය වටා ඇති වෙන ගූර්ණයක්. ඒ ගූර්ණය අපි හඳුන්වන්නේ මේ HF අණුවේ ආරෝපණ ප්‍රබලතාව හා මේ බන්ධන දිග. හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් පරමාණු දෙක අතර බන්ධන දිග L නම් බන්ධන දිග වැඩි කරනවා මේ ආරෝපණ ප්‍රබලතාවය. ඩෙල්ටා වැඩි කරනවා බන්ධන දිගෙන්. ආරෝපණ ප්‍රබලතාව බන්ධන දිගෙන් ගුණ කිරීමෙන්
ලැබෙනවා දීද්‍රව ගූර්ණයේ mu නම් mu සමාන ඩෙල්ටා වැඩි කිරීම L. මේ තමයි HF වල දීද්‍රව ගූර්ණය. HF වල දීද්‍රව ගූර්ණය. දැන් බලන්න විද්‍යුත් ඍණතාවයේ වෙනසක් නිසා HF බන්ධනය ද්‍රවීකරණය වුණා. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. දීද්‍රව ගූර්ණය යන්නේ අදහස් කරන්නේ මේ දීද්‍රව ඇති ප්‍රභේදයේ ද්‍රව ප්‍රබලතාව ඩෙල්ටා බන්ධන දිගෙන් ගුණ කිරීමෙන් දීද්‍රව ගූර්ණය සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. දීද්‍රව ගූර්ණයේ mu නම් mu සමානයි ද්‍රව ප්‍රබලතාව ඩෙල්ටා වැඩි කිරීම බන්ධන දිග L. මේ තියෙන බන්ධන දිග. නිතරම මේ දීද්‍රව ගූර්ණය ධන ඩෙල්ටා සිට ඍණ ඩෙල්ටා ඒ කියන්නේ ධන ද්‍රවයේ සිට ඍණ ද්‍රවයේ දිශාවට දිශාගත කරනවා mu. mu කියන්නේ දීද්‍රව ගූර්ණය. දැන් ඔබට පැහැදිලි ඇති බන්ධනයක් ද්‍රවීකරණය වේ නම් ඒ බන්ධනයට ගූර්ණයක් තියෙනවා. ඒකට කියනවා දීද්‍රව ගූර්ණය. ඒ ගූර්ණය සොයනු ලබන්නේ ද්‍රව ප්‍රබලතාව බන්ධන දිගෙන් ගුණ කිරීම. සාමාන්‍යයෙන් කිසියම් බන්ධනයක දීද්‍රව ගූර්ණය ධන ද්‍රවයේ සිට ඍණ ද්‍රවය දක්වා දිශාවට ක්‍රියාත්මක වෙනවා. දීද්‍රව ගූර්ණය ධන ද්‍රවයේ සිට ඍණ ද්‍රවයේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. කිසියම් බන්ධනයක දීද්‍රව ගූර්ණය ධන ද්‍රවයේ සිට ඍණ ද්‍රවයේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඊළඟ අවස්ථාව. අණුවක දීද්‍රව ගූර්ණය. දැන් බලන්න සල්ෆර් ඩයොක්සයිඩ්. ඔබට පේනවා සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් වලට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි. ඒ නිසා සල්ෆර් මත ධන ද්‍රවයක් සහ O මත ඍණ ද්‍රවයක් ප්‍රේරණය වෙනවා. දීද්‍රව ඇති වෙනවා. සල්ෆර් මත ධන O මත ඍණ. මේ බලන්න සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් මත ධන O මත ඍණ. සල්ෆර් වලට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයිනේ. ඒ නිසා විද්‍යුත් ඍණ පරමාණු පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා ධන ද්‍රවය S මත ඍණ ද්‍රවය මෙතන. දැන් බලන්න සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන 6නේ සංයුජතා කවචයේ 6න් 4ක් බන්ධන මෙතන තියෙන එක සැර යුග්මයක්. කෝණික හැඩයක්. දැන් මේ බන්ධනයේ ගූර්ණය බලන්න. ධන සිට ඍණ දිශාවට mu. මේකේ ගූර්ණය බලන්න. ධන සිට ඍණ දිශාවට mu. දැන් බලන්න මේ එකසර යුගලය මෙහෙම තියෙනවා. එකසර යුගලුත් ඉලෙක්ට්‍රෝන වලාගේ පැත්තට ඇදෙන යම් ප්‍රමාණයක. මේ ගූර්ණ දෙකේ සම්ප්‍රයුක්තය බලන්න කොහාටද තියෙන්නේ? බල දෙකක සම්ප්‍රයුක්තය වගේ. මේ බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් නිෂේධනය වෙන්නේ නැහැ. මේ පැත්තට සම්ප්‍රයුක්ත ගූර්ණය බලන්න. සම්ප්‍රයුක්ත ගූර්ණය තියන්නේ මේ ගූර්ණවල සම්ප්‍රයුක්ත දිශාවමයි. ඒ නිසා බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් කැපිලා යන්නේ නැහැ. අණුවේ හැඩය කෝණිකනේ. හැඩයත් බලපානවා. මේ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් සඳහා ගූර්ණයක් තියෙන යම් දිශාවකට එතන විද්‍යුත් ඍණතාවයේ වෙනසක් ඇතිනම් තමයි බන්ධනයක් ද්‍රවීකරණය වෙන්නේ. එතන බන්ධනයක් ද්‍රවීකරණය වුණාම ගූර්ණ ඇති වෙනවා මේ. සම්ප්‍රයුක්ත ගූර්ණය කියන්නේ ගූර්ණවල එකතු.
මේ බලන්න කිසියම් බන්ධනයක බන්ධන කීපයක් තිබිය හැකියි. ඔව්. කිසියම් ප්‍රභේදයක බන්ධන කීපයක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන්හිදී ඒ බන්ධනවල දීර්ඝ ගූර්ණයන්හි සම්ප්‍රයුක්තය ගත් විට ඒ බන්ධනවල දීර්ඝ ගූර්ණයේ සම්ප්‍රයුක්තය තමයි අණුවේ දීර්ඝ ගූර්ණය කියලා සලකන්නේ. අණුවේ සමස්ත ගූර්ණය බන්ධන කීපයක් ඇතිනම් ඒ බන්ධනවල දීර්ඝ ගූර්ණයන්ගේ සම්ප්‍රයුක්තය තමයි අණුවේ समस्त गूर्णे वन्ने में बल एसो संप्रयुक्त में मेदाय अनुवे दीद्र गूर्णे किसियम गूर्णයක් ඒ කියන්නේ දීර්ඝ ගූර්ණයක් ඇති වෙන නම් බන්ධනයක් ද්‍රවීකරණය විය යුතුයි. බන්ධනයක් ද්‍රවීකරණය වුණොත් පමණයි ගූර්ණයක් ඇති වෙන්නේ. දැන් බලන්න සල්ප වලට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි මේ S මත ධන O මත ඍණ. එනිසා සල්ප සහ ඔක්සිජන් අතර බන්ධනය ද්‍රවීකරණය වේ. සල්ප සහ ඔක්සිජන් අතර බන්ධනය ද්‍රවීකරණය වෙනවා. එනිසා මේ බන්ධනයේ දීර්ඝ ගූර්ණයක් ඇත. ඔව් එක බන්ධනයකට ගූර්ණයක් තියෙන SO බන්ධනයට. මේ නිසා S හා O බන්ධන දෙකේම ගූර්ණ එක සමානයි. මේ බන්ධනයේ ගූර්ණයක් තියෙන මේ බන්ධනයේ ගූර්ණයක් තියෙන එක වගේ බන්ධන දෙකක් බන්ධන දෙකේම ගූර්ණ එක හා සමානයි. අණුවේ හැඩය කෝනිකයි. අණුවේ හැඩය කෝනිකයි. ඒ නිසා අණුව සමස්තයක් වශයෙන් ගත්තම අණුව සමස්තයක් වශයෙන් සලකන විට संप्रयुक्त ඒ අණුවට සංප්‍රයුක්ත ගූර්ණයක් පවතිනවා. මේ තියෙන්නේ බන්ධන දෙකේ ගූර්ණයේ සංප්‍රයුක්තය මේ පැත්තට සංප්‍රයුක්ත ගූර්ණය. එනිසා සල්ෆර් ඩයොක්සයිඩ් වලට දීර්ඝ ගූර්ණයක් ඇත. ඊට හේතුව සල්ෆර් ඩයොක්සයිඩ් ද්‍රවීය අණුවක් නිසාය. ද්‍රවීය අණුවක් නම් ස්ථිර වශයෙන්ම ගූර්ණයක් තියෙනවාමයි. බලමු ඊළඟ අවස්ථාව. බලන්න බෙරිලියම් ක්ලෝරයිඩ්. බෙරිලියම්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි. බෙරිලියම් ලෝහයක් ක්ලෝරින් අලෝහයක්. ලිතියම් විද්‍යුත් ඍණතාව ලයිනස් පෝලින් පරිමාණය අනුව 1යි. බෙරිලියම් 1.5යි. ක්ලෝරින් විද්‍යුත් ඍණතාව 3යි. පෝලින් පරිමාණය අනුව. බෙරිලියම්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි. බන්ධනය ද්‍රවීකරණය යන ධන ඍණ මේ විදිහට ද්‍රවීකරණය වීම නිසා ගූර්ණය මෙහාට ධන සිට ඍණ දිශාවට මියු. බලන්න මේ බන්ධනයේ ගූර්ණයයි මේ බන්ධනයේ ගූර්ණය දෙකම එක හා සමානයි. බෙරිලියම් ක්ලෝරයිඩ් වල BeCl එක වගේ බන්ධන දෙකක් තියෙනවා. මේ බන්ධන දෙකේ ගූර්ණ එක හා සමානයි. අණුවේ සමස්ත ගූර්ණය බල විභේදනය කරන්න. මේ දිශාවට ගූර්ණ විභේදනය කළොත් මේ පැත්තට මියු ධන මියු. මේ පැත්තට තියෙන එක ඍණ මියු. අවසානයේ බිඳුවයි. සමස්ත ගූර්ණය ශූන්‍ය වෙනවා. ඒ නිසා එක් බන්ධනයක් ද්‍රවීකරණය වූ පමණින්ම කියන්න එපා ඒ අණුවට දීර්ඝ ගූර්ණයක් තියෙනවා කියලා. ඒ අණුවේ තියෙන බන්ධනවල අවකාශ ව්‍යාප්තිය සෙවිය යුතුයි. අවකාශ ව්‍යාප්තිය අනුව ඒ බන්ධනවල ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා නම් එකිනෙකින් නිෂේධනය වෙනවා නම් समस्त गूर्णय शून्य. समस्त गूर्णय शून्य කියන්නේ बेरिलियम क्लोराइड निर्द्रव्य අණුව. बेरिलियम क्लोराइड बेरिलियम क्लोराइड निर्द्रव्य अणुव समस्त गूर्णय समस्त द्विद्रव गूर्णय शून्य
समस्त द्विद्रव्य गूढ़ शून्य वीम समस्त द्विद्रव्य गूढ़ शून्य वीम निर्द्रव्य अणुव बेरिलियम क्लोराइड हरियठ බලන්න කාබන් ඩයොක්සයිඩ් ඔබ සල්ෆර් ඩයොක්සයිඩ් ගැන ඉගෙන ගත්තා කෝනිකයි ගූර්ණයක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් රේඛීයයි කාබන්ට වඩා ඔක්සිජන් විදුරණයි බන්ධනය ද්‍රවීකරණය වෙනවා මේ පැත්තට ගූර්ණයක් මියු මේ බන්ධනයේ ගූර්ණය මේ බන්ධනයේ ගූර්ණයට සමානයි බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා ඒ කැපිලා යන්නේ රේඛීය හැඩය සල්ෆර් ඩයොක්සයිඩ් සදා ගූර්ණයක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සදා ගූර්ණයක් නැහැ ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ අණුවේ හැඩය බලපාන සල්ෆර් ඩයොක්සයිඩ් කෝනික හැඩය ඒ නිසා බන්ධනවල ගූර්ණ එකිනෙකින් කැපෙන්නේ ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ගූර්ණය මියු මේ පැත්තේ ගූර්ණය මියු संप्रयुक्त गूर्णय में बेहतर संप्रयुक्त गूर्णय सल्फर डाइऑक्साइड संप्रयुक्त गूर्णय नमक कार्बन डाइऑक्साइड संप्रयुक्त गूर्णय बिंदु है मूल अणुवे समस्त गूर्णय बिंदु है कार्बन डाइऑक्साइड वाला सदहा समस्त द्विद्रव्य गूर्णय शून्यवी समस्त द्विद्रव्य गूर्णय शून्य वेना बंधन देखे गूर्णय एकिनेकिन निषेधन वेना एकिनेकिन कැපෙලා හැඩේ රේඛිය නිසා දැන් බලමු බෙරිලියම් ක්ලෝරයිඩ් නිදසුනෙන් පෙන්වුම් කළේ සමහර අණුවල බන්ධනයක් ද්‍රවීකරණය වුණත් අණුවේ සමස්ත ගූර්ණය ශූන්‍ය විය හැකි බව හැඩය මධ්‍ය පරමාණු වටා ඇති බන්ධනවල ගූර්ණයන් එකිනෙකින් නිෂේධනය වෙනවා සම්පූර්ණයෙන්ම අණුව සමස්තයක් වශයෙන් සලකන විටදී ඒ නිසා දීද්‍රව ගූර්ණය කෙරෙහි බන්ධනවල ද්‍රව්‍යතාව බලපාන ඒ වගේම ප්‍රභේදයේ හැඩය එයත් බලපාන බෙරිලියම් ක්ලෝරයිඩ් රේඛීය හැඩයක් ගනි ඒ වගේමයි BF3 තලීය ත්‍රිකෝණාකාර හැඩයක් ගනි बेरिलियम क्लोराइड सलकන විට BeCl බන්ධනයේ ද්‍රවීකරණය වී ඇත. ඔව්. ඒ නිසා එයට දීද්‍රව ගූර්ණයක් ඇත. මේ බන්ධනයට ගූර්ණයක් තියෙනවා. හරි. නමුත් BeCl බන්ධන දෙකෙහිම දීද්‍රව ගූර්ණ එක සමානයි. එබැවින් අණුව සමස්තයක් වශයෙන් සලකන විට ඒ බන්ධනවල දීද්‍රව ගූර්ණ එකිනෙකින් නිෂේධනය වී යයි. කියන බන්ධනවල ගූර්ණයන් එකිනෙකින් කැපිලා යනවා. ඒකට කියන්නේ එකිනෙකින් නිෂේධනය වී යයි. එනිසා අණුවේ සමස්ත ගූර්ණය ශූන්‍ය වේ. BeCl2 නිර්ද්‍රව්‍ය අණුව එහි දීද්‍රව ගූර්ණය ශූන්‍යයි. මේ ආකාරයට සමමිතික හැඩයක් සමමිතික හැඩ ඇති අණුවල දීද්‍රව ගූර්ණ ශූන්‍ය වෙනවා. එකක් තමයි බෙරිලියම් ක්ලෝරයිඩ්. මධ්‍ය පරමාණු වටා ඇති බන්ධන සියල්ලම සර්වසම වෙන්න ඕන. ඒ කියන්නේ බෙරිලියම් ක්ලෝරයිඩ් වල බෙරිලියම් වටා බන්ධන දෙකම සර්වසම වෙන්න ඕන.
නමුත් බෙරළෙන් වඩා එකක් CL එකක් BR වුණොත් මේ බන්ධන දෙකේ ගූර්ණ සමානයි මේ බන්ධන දෙකේ ගූර්ණ සමාන වෙන්නේ නැහැ. බෙරළෙන්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි ධන ඩෙල්ටා 1 ඩෙල්ටා 2 මේ පැත්තට μ1 මේක ඩෙල්ටා 2 මේක ඩෙල්ටා 2 මේ ගූර්ණය μ2 විද්‍යුත් ඍණතාව වෙනස මේ පැත්තේ වැඩි බෙරිලියම් සහ ක්ලෝරින් බීයට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි ඒ නිසා μ1ට වඩා μ2 අඩුයි ඒ නිසා සමස්ත ගූර්ණය මේකේ සමස්ත ගූර්ණය මේ දිශාවට මෙහාට එනවා සමස්ත ගූර්ණය μ1 වැඩි නිසා समस्त द्विद्रव गूर्ण समस्त द्विद्रव गूर्ण में दिशाවට එනවා बेरिलियम වටා ක්ලෝරින් සහ Br ඇති විට මේ ප්‍රභේදය සඳහා द्विद्रव गूर्णයක් ඇත මේ ප්‍රභේදය සඳහා द्विद्रव ගුණයක් තියෙනවා මේ ප්‍රභේදය සඳහා द्विद्रव ගුණයක් නැහැ BCl2 සඳහා ගූර්ණයක් නොමැත මේකට ගූර්ණයක් නැහැ නමුත් මේකට ගූර්ණයක් තියෙනවා ඒ හේතුව මධ්‍ය පරමාණු වල තියෙන බන්ධන සර්ව සම වෙනවා सर्व समोनोत තමයි බන්ධන වල ගූර්ණ එකිනෙකින් නිෂේධනය වෙන්නේ මේ අනුව අපිට නිදර්ශනක් හැටියට ගත්තොත් BF3 මේ බලන්න බෝරොන් වටා මේ වගේ බන්ධන තුනක් තියෙනවා මේ බන්ධන තුනේ ගූර්ණ බෝරොන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි ඒ නිසා මෙහාට ගූර්ණය μ මෙහාට ගූර්ණය μ මෙහාට ගූර්ණය μ මේ කෝණය අංශක 120 බන්ධන කෝණය මේ කෝණය 120යි තලීය ත්‍රිකෝණාකාර තොර මේ බන්ධනයේ ගූර්ණය මේ පැත්තට μ මේ බන්ධන දෙකේ ගූර්ණ මේ පැත්තට ගත්තොත් මේ බන්ධනයේ ගූර්ණයට මේ බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා හරියට බල විභේදනය කළ ආකාරයටම ගූර්ණ විභේදනය කළොත් මේ පැත්තට විභේදනය කළොත් මේ පැත්තට යනවා μ මේ පැත්තට තියෙනවා මේ අක්ෂය ඔස්සේ මෙන්න මේ අක්ෂය ඔස්සේ විභේදනය කළොත් මෙහෙම මෙතන කෝණය හරි අඩක් අංශක 60යි μ cos 60 μ cos 60 මේකත් මේ පැත්තට විභේදනය කළොත් μ cos 60 මේ විදිහට බල විභේදනයෙන් පෙන්වන්න පුළුවන් ගූර්ණ විභේදනය කළා බල විභේදනය කළ ආකාරයටම μ cos 60 මේ තමයි ගූර්ණ විභේදනය තිරස් විභේදනයේ බිඳුවයි ඒ වගේ සිරස් විභේදනය කළොත් සිරස් ආරගෙන උඩට එනවා μ sin 60 පහළට එනවා ඍණ μ sin 60 කැපලා යනවා කිසි විටකවත් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගූර්ණ විභේදනය කළා ශූන්‍ය වෙන ආකාරය ඔප්පු කරන්න කිසි විටකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් රේඛීය තලීය ත්‍රිකෝණාකාර මේ ගූර්ණ බිඳුව බව මතක තියාගන්න යුතුයි මේ නිසා BF3 වල समस्त गूर्ण शून्य में प्रभेदे समस्त गूर्ण शून्य वे मैं अनुवा द्विद्रव गूर्ण शून्य वे है कि हेड तमाई
දැනට අපි ඉගෙන ගත්තේ රේඛීය. බන්ධන දෙකක් තියෙන එක. බන්ධන තුනක් තියෙන තලීය ත්‍රිකෝණාකාර. බන්ධන හතරක් තියෙන චතුස්තලාකාර. බන්ධන පහක් තියෙන ත්‍රියානති දීපිනෝඩාකාර. බන්ධන හයක් තියෙන අශ්‍රතලීය. මෙන්න මේ ටික ළමයි මතක තියාගන්න ඕන. මොනවද දීද්‍රව ගූර්ණය ශූන්‍ය විය හැකි හැඩ? බන්ධන දෙකක් ඇති අවස්ථාව රේඛීය. බන්ධන තුනක් තලීය ත්‍රිකෝණාකාර. බන්ධන හතරක් චතුස්තලාකාර. පහක් ත්‍රියානති දීපිනෝඩාකාර. හයක් අශ්‍රතලීය. අන්න ඒවා මධ්‍ය පරමාණු වටා එකම වර්ගයේ බන්ධන පවතී නම් ගූර්ණ සෑම විටම බිඳුවයි. මධ්‍ය පරමාණු වටා එකම වර්ගයේ බන්ධන තිබිය යුතුයි. එසේනම් රේඛීය, තලීය ත්‍රියානති, චතුස්තලාකාර, ත්‍රියානති දීපිනෝඩාකාර, අශ්‍රතලීය. බන්ධන 2, බන්ධන 3, බන්ධන 4, බන්ධන 5, බන්ධන 6. දැන් බලමු බන්ධන තුනක් තියෙන අවස්ථාව. BF3, BCl3, BF3 ඒ සේරම ගූර්ණ ශූන්‍යයි. BF3 වල ගූර්ණ ශූන්‍යයි. බන්ධන තුනේම ගූර්ණ සමානයි. නමුත් සමස්ත ගූර්ණය ශූන්‍ය වෙනවා. මේ බලන්න ඕසෝන්. ඕසෝන් වල ඔක්සිජන් පරමාණු තුන මෙන්න මේ විදිහට පිටන්නේ කෝණිකව. මේක මත දානම් මෙතන ඍණ ආරෝපණ දෙපැත්තට බෙදලා තියෙනවා. මේ ඔක්සිජන් එක වර්ගයේ පරමාණු වලින් හැදිච්ච බන්ධන ආංශික දිත්ත බන්ධන එකයි මේ කඩේරි වලින් දාලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන එකසර යුග්මය හැපැත්තට ඇදලා තියෙන්නේ. මේ ඔක්සිජන් මෙහෙම තියෙනවා. නමුත් එකසර යුග්මයෙන් අදින ඉලෙක්ට්‍රෝන මේ පැත්තට. ඒ නිසා මියු සුළු අගයක් තියෙන ආල්ෆා අගයක්. ඕසෝන අණුවේ බන්ධන වල ආරෝපණ බෙදීමක් පවතින අතරම මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන වල පැවතීම නිසා හා හැඩය කෝණික වේ. එනිසා යට සුළු දීද්‍රා ගූර්ණයක් පවතී. බිඳුව නෙවෙයි. සුළු ගූර්ණයක් පවතිනවා. සාමාන්‍ය එකම වර්ගයේ පවතින අණු වල ගූර්ණය බිඳුවයි. බන්ධනය ද්‍රවීකරණය වෙන්නේ නැහැ නේ. නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් එකම වර්ගයේ පරමාණු වලින් හැදිච්ච බන්ධන නිර්ද්‍රවී අණු නේවා. නමුත් ඕසෝන් වලට සුළු ගූර්ණයක් තියෙන ඕසෝන් සුළු වශයෙන් අල්ප වශයෙන් ද්‍රවී අණුවක්. කෝණික වීමත් එකසර යුග්ම මෙහෙ තිබීමත්. ඕසෝන් නිර්ද්‍රවී අණුවක් නෙවෙයි. ඕසෝන් සුළු වශයෙන් ද්‍රවීය අණුවක්. සුළු වශයෙන් ද්‍රවීයයි. එනිසා අල්ප දීද්‍රව ගූර්ණයක් අල්ප ගූර්ණයක් තියෙනවා. බිඳුව නෙවෙයි. එකසර යුග්මේ පීඩීම නිසා. මේ බලන්න. බන්ධන 4ක් තිබුණාට ඒ බන්ධන 4 සර්ව සමාන නැහැ. ඒ නිසා ගූර්ණයක් තියෙනවා. CCl බන්ධනයේ ගූර්ණයට සාපේක්ෂව CH බන්ධනයේ ගූර්ණය අඩුයිනේ. මේ බන්ධන තුනේ සමාන ගූර්ණ තියෙනවා. නමුත් මේකේ ගූර්ණය වෙනස්. ඒ නිසා කැපිලා එකිනෙක නිෂේධනය වෙන්නේ නැහැ. ක්ලෝරෝෆෝම් සම්ප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා. CH බන්ධනයට වඩා CCl බන්ධනය ද්‍රවීයයි. ඒ නිසා CH බන්ධනයට වඩා CCl බන්ධනයට වැඩි දීද්‍රව ගුණයක් ඇත. දීද්‍රව ගුණය ටිකක් වැඩි CCl බන්ධනයට. ඒ නිසා ක්ලෝරෝෆෝම් CHCl3 වල සමස්ත දීද්‍රව ගුණය ගත්තොත් ශූන්‍ය නෙවෙයි. समस्त अणुව සලකන විට බන්ධන වල ගූර්ණ එකිනෙකින් නිෂේධනය නොවේ. ක්ලෝරෝෆෝම් ගූර්ණයේ බිඳුව නොවේ.
නමුත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේ තියෙන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල ගුණය බිඳුවයි. සර්ව සමබන්ධන 4ක්. කාබන් මත ධන Cl මත ඍණ. මෙතන බන්ධන 4ම සර්ව සමානයි. CCl සර්ව සමබන්ධන 4ක් තියෙන්නේ. මේ බන්ධනයේ ගුණය μ. මේ බන්ධන වලත් ගුණ μ. समस्त गूर्णय अणुवे शून्य करා लगा වෙනව හේතුව බන්ධන 4 ගූර්ණ එකිනෙකින් නිෂේධනය වෙන නිසා. මේ අනවා දීද්‍රව ගූර්ණ පවතින ප්‍රවේද කියලා ගත්තොත් බන්ධන 4ක් තිබුණට ඒ බන්ධන 4ම සර්වසම නොවේ නම් ගූර්ණයක් තියෙනවා. දැන් බලන්න දීද්‍රව ගූර්ණ ශූන්‍ය වන ප්‍රභේද ආයත් කරගන්න හැඩ ඔබට ඉස්සෙල්ලා කිව්වේ බන්ධන 2යි රේඛීයයි බන්ධන 3යි තලීය ත්‍රිකෝණාකාරයි බන්ධන 4යි චතුස්තලීයයි බන්ධන 5යි ත්‍රියානති දීපිනුඩාකාර බන්ධන 6යි අශ්වතලීය ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය ගත්තත් අශ්වතලීයයි නමුත් බන්ධන යුගල් 4යි එකසර යුගල් 2යි මේ තියෙන සමචතුරස්‍ර තලීය ගූර්ණය ශූන්‍යයි දීද්‍ර ගූර්ණ ශූන්‍ය වන ප්‍රභේද මේ බලන්න समस्त दीद्रव गूर्ण शून्य समस्त दीद्रव गूर्ण शून्य वन प्रभेद මෙතන रेखीय में बेरिलियम क्लोराइड बंधन देके गूर्ण कैपेलानो में म्यूट में म्यू कैपेनो इगाड त्रियानति तलीय में BCl3 बंधन तुने गूर्ण म्यू 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 एकने कैपेना बंधन 4 चतुस्थलाकार में बंधन 4 गूर्ण एकिनेकिन कैपेना धन सिට ඍණ දිශාවට මේ म्यू මේ බන්ධනය ඔස්සේ म्यू ධන සිට ඍණ දිශාවට म्यू ධන සිට ඍණ දිශාවට म्यू ඒ සියල්ලම බන්ධන මේ බන්ධන සියල්ලම හේතු කොටගෙන ඇතිවන ගූර්ණයන් එකිනෙකින් නිෂේධනය වෙනවා. බන්ධන 2, බන්ධන 3, බන්ධන 4. බන්ධන 5. බන්ධන 5 ත්‍රියානත දීපිනුඩාකාර. මේ තියෙන PCl5 බන්ධන 5 ත්‍රියානත දීපිනුඩාකාර සියල්ලම කැපලා යනවා. එකම තලයේ මේ බන්ධන 3 තියෙන්නේ. එකම තලයේ බන්ධන 3යි ඊට ලම්බකව 2යි. ලම්බකව තියෙන බන්ධන දෙකේ ගූර්ණය එහෙම කැපෙනවා තලයේ තියෙනව එහෙම කැපෙනවා. මුළු ගූර්ණය ශූන්‍යයි. බන්ධන 6 බන්ධන 6 කියන්නේ අශ්ව තලයේ මේ තියෙන SF6 මේ බන්ධන 4 තියෙන්නේ සමචතුරස්‍රයක මුළු 4යි. මේ බන්ධන එකිනෙකින් කැපලා යන දෙපැත්තට මේ ගූර්ණ එකිනෙකින් කැපලා යනවා. ඉහළට පහළට තියෙන බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් කැපෙනවා. මේ විකර්ණය ඔස්සේ මේ බන්ධන දෙකේ ගූර්ණ කැපෙනවා. මේ විකර්ණය ඔස්සේ මේ බන්ධන දෙකේ ගූර්ණ කැපෙනවා. තලයට ලම්බක ඉහළින් හා පහළින් තියෙන මේ බන්ධන දෙකේ ගූර්ණ එහෙම කැපෙනවා. සමස්ත ගූර්ණය බිඳුවයි. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා समचतुरस्र तलीय में थे
බන්ධන හතරම සමචතුරස්‍රයක තියෙන. හරියට මෙන්න මේ කොටස වගේ කැපලා යනවා. මේ විකර්ණය ඔස්සේ මේ බන්ධනයේ ගූර්ණය මේකට කැපෙනවා, මේ බන්ධනයේ ගූර්ණය මේකට කැපෙනවා. මොකද ගූර්ණ වල දිශාව තියෙන්නේ ධන සිට ඍණ පැත්තට. මියු ධන සිට ඍණ දිශාවට. මියු සම්පූර්ණයෙන්ම එකිනෙකෙන් කැපලා යන බන්ධන වල ගූර්ණයන් මේ අනුව समस्त गूर्णे शून्य. දැන් බලන්න समस्त දීර්ඝ ගූර්ණය ශූන්‍ය වෙන ප්‍රභේද. බන්ධන 2, රේඛීය බන්ධන 3, තලීය ත්‍රිකෝණාකාර බන්ධන 4, චතුස්තලාකාර බන්ධන 5, ත්‍රියානති දීපිනෝඩාකාර බන්ධන 6, අශ්වතලීය බන්ධන 4 එක සරිගල් 2යි. සමචතුරස්‍ර තලීය ගූර්ණ ශූන්‍යයි. මේ හැඩ ඔබ මතක තියාගන්න ඕන. ඔබ මතක තියාගන්න ඕන. ගූර්ණ ශූන්‍ය විය හැකි හැඩ. බන්ධන 2, බන්ධන 3, බන්ධන 4, බන්ධන 5, බන්ධන 6. ඒක මතක තියාගන්න. දීර්ඝ ගූර්ණ ස්ථිර වශයෙන්ම පවතින ප්‍රභේදවල හැඩ. ස්ථිර වශයෙන්ම දීර්ඝ ගූර්ණ තියෙනවා. මේ බලන්න කෝනික, පිරමිඩාකාර, සීසෝ, टी शेप, समचतुरस्र පිරමිඩාකාර. ස්ථිර වශයෙන්ම තියෙනවා. මේ බලන්න. බලමු කෝනික. ජලානුව මේ ජලානුවේ එක සරයුග්ම 2යි. මෙතන බන්ධන කෝනිකයි. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරණයි. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරණයි. ඔබට කියන්න පුළුවන්ද දීර්ඝ ගූර්ණයේ දිශාව, බන්ධනයේ ගූර්ණයේ දිශාව, ධන සිට ඍණ දිශාවට මේ පැත්තට මියු, මේකෙත් මියු, संप्रयुक्तය මෙහාට. ඒ තමයි संप्रयुक्त गूर्णे. संप्रयुक्त गूर्णे अन्न कोनिक. දැන් පිරමිඩාකාර බලන්න. පිරමිඩාකාර ලෙස අපි ගමු ඇමෝනියා. මේ බලන්න. හයිඩ්‍රජන්ට වඩා නායිට්‍රජන් විදුරණයි. දැන් බන්ධනයේ ගූර්ණය ගන්න. ධන සිට ඍණ දිශාවට මියු, ධන සිට ඍණ දිශාවට මියු, ධන සිට ඍණ දිශාවට මියු, संप्रयुक्त මේ පැත්තට. संप्रयुक्त गूर्णे किसी विधक गूर्णे बिंदु है ना हड़े आपने कोनिक सल्फर डाइऑक्साइड कोनिक अमोनिया पिरामिडाकार इगाट टी शेप टी हेड ClF3 में बाला ClF3 टी हेड मैं तो एक कसर एक मरेगा ClF3 क्लोरीन डोडा फ्लोरीन विद्युत एनिसा विद्युत था वैडी फ्लोरीन दसटा मे विदर गूर्णे अक्किना म्यू मेहरत्न गूर्णे म्यू ये बंधन देके गूर्ण कैपले आई इहलट पहलट තියෙන නමුත් මේ බන්ධනයේ ගූර්ණය කැපෙන විදියක් නැහැ. ඒ නිසා මේකට තියෙන ගූර්ණයක් මේ පැත්තට. එක සරයුග්ම දෙකෙන් මේ පැත්තට යම් ප්‍රමාණයක් අදිනවා මෙහාටත් ගූර්ණයක් තියෙනවා. මේ නිසා संप्रयुक्त गूर्ණය මේ විදිහට संप्रयुक्त गूर्णय टी शेप
ඊගාට සීසෝ SF4 මේ බලන්න SF4 සීසෝ හැඩය සල්ප වලට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි. ඒ නිසා S සිට F දෙසට ගූර්ණයක් තියෙනවා. mu මේ බන්ධන දෙකේ ගූර්ණ කැපිලයි ඉහළට හා පහළට තියෙන. අනිත් බන්ධන දෙක තියෙන එකම තලයක. ඒ එකම තලයේ තියෙන බන්ධන දෙකේ ගූර්ණ කිසියටවත් නිෂේධනය වෙන දෙයක් නැහැ. සම්ප්‍රයුක්ත මෙහාට. සම්ප්‍රයුක්ත ගූර්ණය ළමයි දීද්‍රව ගූර්ණය පාඩමට ඔබ පිවිසෙන විට අණුවල හැඩ ඔබ දැන සිටිය යුතුයි. අණුවල හැඩ දන්නවනම් විතරයි ගූර්ණයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. මොකද හැඩය ඉතා වැදගත්. දැන් මේ සීසෝ හැඩය ඇති අණුවේ මේ බන්ධන දෙක තියෙන ඉහළට පහළට බන්ධන දෙක. ඒ නිසා මේ බන්ධන දෙකේ ගූර්ණ කැපිලා යනවා. අනිත් බන්ධන දෙක තියෙන එකම තලයක මේ විදිහට. මේ බන්ධන දෙකයි මේ එකසරයක්ම එකම තලයක විහිදලා තියෙන ත්‍රියානති තලීය. තර මේ බන්ධන දෙකේ ගූර්ණ කැපෙන්නේ නැහැ. සම්ප්‍රයුක්ත ගූර්ණය තියෙනවා. මේ ආකාරයට ඔබ කෝනික පිරමිඩාකාර සීසෝ T හැඩය චතුරස්‍ර පිරමිඩීය මේ බලන්න චතුරස්‍ර පිරමිඩීය කියලා ගත්තොත් I F මෙහෙම එන්නේ. මෙතන එක සැරයක් වෙන්නේ. දැන් බලන්න අයඩීන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි. ඒ නිසා මෙතන ගූර්ණයක් එනවා මේ දිශාවට. mu ඊට විරුද්ධ දිශාවට හරියට වෙනවා mu. සමචතුරස්‍රයක මුළු හතර මේ තියෙන්නේ. මේ පැත්තට යනවා mu. මේ පැත්තට යනවා mu. මේ බන්ධන හතරේ ගූර්ණ එකිනෙකින් කැපලා යනවා. නමුත් දීර්ඝ ගූර්ණය නිෂේධනය සම්පූර්ණව නිෂේධනය නොවන්නේ මෙහාට තියෙන දීර්ඝ ගූර්ණයක් ඒ බන්ධනයට. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. මෙන්න මෙහාට තියෙන mu. ඒ නිසා සම්ප්‍රයුක්ත ගූර්ණය මේ පැත්තට. සම්ප්‍රයුක්ත ගූර්ණය ඔබට මතකද තීත්‍ර ගූර්ණ පවතින ප්‍රභේදවල හැඩ කෝනික පිරමිඩාකාර T හැඩය සීසෝ චතුරස්‍ර පිරමිඩාකාර ඒ ප්‍රභේදවල දීර්ඝ ගූර්ණ පවතිනවා. දැන් බලන්න දීර්ඝ ගූර්ණයක් පවතීද නැද්ද යන්න තීරණය කිරීමේදී අපි බලන්න ඕන මේ අණුව ද්‍රවීය අණුවක්ද නිර්ද්‍රවීය අණුවක්ද කියලා. දැන් උදාහරණයක් හැටියට බලන්න හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් මේ එක වර්ගයේ පරමාණු වලින් හැදිච්ච අණු. ක්ලෝරින්, ෆ්ලෝරින් මේවා නිර්ද්‍රවීය අණු. निर्द्रव्य अनुनाम दीद्र गूर्णे शून्य दीद्रव गूर्णे शून्य वेव दीद्र गूर्णे शून्य वेनो नाइट्रोजन डाइऑक्साइड वलट दीद्र गूर्णයක් තියෙනවද නැද්ද? එතකොට ඔබ මේ වගේ ප්‍රශ්නකදී NO2 සඳහා ද්විද්‍රව ගූර්ණයක්
පවතීද නැද්ද යන වග අපි කොහොමද මේක සොයාගන්නේ? මේ සඳහා අපි නයිට්‍රජන් ඩයොක්සයිඩ් අණුවේ හැඩය දැනගත යුතුයි. මේ බලන්න නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO ඊළඟ ඔක්සිජන් එක දායක බන්ධන N මත තියෙන තනි ඉලෙක්ට්‍රෝනයක්. දැන් ඔබට පේනවා ස්ථිර වශයෙන්ම නයිට්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරුණයි. මේ පැත්තට mu ඒ වගේම මෙහාටත් mu මේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන තනි ඉලෙක්ට්‍රෝනයක්. ඒ නිසා ප්‍රභේදයේ හැඩය කෝනිකයි. ඒ නිසා සමස්ත ගූර්ණයක් තියෙන මේ පැත්තට. ඔන්න ආකාරයට දීද්‍රව ගූර්ණ මේ බන්ධන දෙකේ සමස්ත ගූර්ණය ලෙස සැලකිය හැකියි. ඒ නිසා ඊට වැදගත් හැඩය. ඒ වගේමයි ගූර්ණ ගැන සැලකීමේදී තවත් විශේෂ අවස්ථා තියෙන මෙන්න මේවා. මේ බලන්න වැදගත් අවස්ථා. මෙන්න මේ ද්විත්ව බන්ධන තියෙන ප්‍රභේදයක Cl Cl F F මේ කාබන් වලට බන්ධන ව්‍යාප්තිය බලන්න. කාබන් වලට විකර්ෂණ එකක 3යි. sp2 මොහොම්කරණය මේ කාබන් වලට විකර්ෂණ එකක 3යි sp2 මොහොම්කරණය කාබන් එකම තලයක මුළු තුනට යන්නේ. තලීය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලීය කාබන් වලට බන්ධන ව්‍යාප්තිය. ඒතර මේ කාබන් වලට බන්ධන සියල්ලම එකම තලයේ මේ කාබන් වලට බන්ධන සියල්ලම එකම තලයේ මේ සියල්ලම එකම තලයේ එකම තලයේ මේ බලන්න එකම වර්ගයේ පරමාණු මේ CCl බන්ධන දෙකේ ගූර්ණ සමානයි. මේකේ ගූර්ණය අපි ගන්නවා ධන සිට ඍණ දිශාවට μ1 මේකේ ගූර්ණයත් ගන්න ධන සිට ඍණ දිශාවට μ1 මෙතන ධන සිට ඍණ දිශාවට මේකේ ගූර්ණය ධන සිට ඍණ දිශාවට මේකේ ගූර්ණය මේකේ μ2 ළමයි μ1 μ2 කාබන් ක්ලෝරින් බන්ධනයට වඩා කාබන් ෆ්ලෝරින් බන්ධනයේ ද්‍රවීකරණ ප්‍රමාණය වැඩි. මේ ඩෙල්ටා එක කියලා ගත්තොත් ඒ ඩෙල්ටා එක මේ ඩෙල්ටා වලට වඩා වැඩි. CF බන්ධනයට වඩා CF බන්ධන ද්‍රව්‍යතාව CCl ට වඩා වැඩි. CF බන්ධන ද්‍රව්‍යතාව CCl ට වඩා CF බන්ධන ද්‍රව්‍යතාව වැඩි. එම නිසා ද්විද්‍රව ගූර්ණය CCl ගූර්ණයට වඩා CF ගූර්ණය වැඩි. CCl μ1 ඊට වඩා වැඩි μ2. මේ සමචතුරස්‍රයේ විකර්ණයේ විදිහට තමයි මේවා පිහිටන්නේ. මේ බන්ධනයේ ගූර්ණයට වඩා මේ බන්ධනයේ ගූර්ණය වැඩි නිසා මේ පැත්තට සමස්ත ගූර්ණයක් එනවා. සමස්ත ගූර්ණයක් මේ දිශාවට එනවා. මේ හරියට සමස්ත ගූර්ණය මේ බන්ධනයට වඩා මේ බන්ධනයේ ගූර්ණය වැඩි. ඒක නිසා මෙහාට ගූර්ණයක් එනවා. මේ පැත්තනොත් මෙහාට ගූර්ණයක් එනවා. අවසානයේ සමස්ත ගූර්ණය මෙහාට. දීද්‍රව ගූර්ණයේ μ1ට වඩා μ2 වැඩි. μ1ට වඩා μ2 වැඩි. එබැවින් समस्त गूर्णय CCl
Cl මෙතන F මේ විදිහට समस्त ගූර්ණ මේ දිශාවට. දැන් බලමු මේ ඒකාකාරය. ත්‍රිමාන අවකාශයේ බන්ධන ව්‍යාප්තිය වෙනස් කළොත් බලන්න මේක. Cl F දැන් මේ ගැන හිතන්න. ඔබ බලන්න ඉස්සෙල්ලා වේවයේ තිබුණේ Cl පරමාණු දෙක එක පැත්තට දිශාගත වෙලා. F දෙක එක පැත්තට. දැන් මේක බලන්න. Cl පරමාණු දෙක දෙපැත්තට F පරමාණු දෙක දෙපැත්තට. මේ ප්‍රභේදයේ මේ බන්ධනයේ ගූර්ණයට සමානයි. CCl බන්ධනයේ ගූර්ණය ගත්තේ μ1 මේ තියෙන්නේ. μ1 මේකෙත් μ1 හරියට විකර්ණයේ දෙපැත්තට බන්ධන දෙකේ ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා නිෂේධනය වෙනවා. මේ පැත්තට ගූර්ණය ගත්තේ μ2 මේ පැත්තට μ2 මේ ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා. ඒ නිසා समस्त गूर्णय शून्य. बंधनवल गूर्ण एकिनेकिन निषेधने वे. बंधनवल गूर्ण एकिनेकिन निषेधने वेनवा. एनिसा समस्त गूर्णय शून्य वीम. දැන් ළමයි අපි මේ උදාහරණ දෙකෙන් ඉගෙන ගත්තේ මෙන්න මේක. මේ වගේ ව්‍යුහයක එකම පැත්තට මෙවන් පරමාණු පිහිටියොත් එකම පැත්තට F2යි Cl2යි පිහිටියොත් මේකට ගූර්ණයක් තියෙනවා. මේ වගේ අවස්ථාවක F2 විකර්ණයක් ඔස්සේ Cl2 විකර්ණයක් ඔස්සේ තිබුණොත් මේකට ගූර්ණයක් තියෙනවා. මේකේ ගූර්ණය බිඳුවයි. අන්න අවස්ථාව තමයි අපි මේ සාකච්ඡා කළේ. ඒ නිසා දීර්ඝ ගූර්ණය ගැන කතා කිරීමේදී බන්ධනවල ජ්‍යාමිතියත් ඉතා වැදගත්. බන්ධනවල ජ්‍යාමිතිය, බන්ධන අවකාශ ව්‍යාප්තිය ඉතා වැදගත්. අපි දැන් බලමු ගූර්ණ ගැන සාකච්ඡා කළා. අපි අභ්‍යාසයෙන් මේ ගූර්ණ පිළිබඳ සම්පූර්ණ සාකච්ඡා කරනවා. ඉදිරියේදී අපි මේ බන්ධන යටතේ අභ්‍යාසයක් කරන අණුවල හැඩ, දීර්ඝ ගූර්ණ සම්බන්ධ බහුවර්ණ අභ්‍යාසයක්. ඒකෙදී අපිට පුළුවන් බොහෝ දේවල් තවත් ඉගෙන ගන්න. බලමු ඊළඟ අවස්ථාව විද්‍යුත් ඍණතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම. විද්‍යුත් ඍණතාව කෙරෙහි මූල ද්‍රව්‍යයක මොහොම්කරණය බලපාන ආකාරය. විද්‍යුත් ඍණතාව කෙරෙහි මූල ද්‍රව්‍යයක මොහොම්කරණ අවස්ථාවේ බලපෑම. මොකද මේ විද්‍යුත් ඍණතාව කෙරෙහි මොහොම්කරණය බලපෑම කියලා කියන්නේ? බලන්න මූල ද්‍රව්‍යයක තිබිය හැකි sp, sp2, sp3 මූල ද්‍රව්‍යයකට තියෙන පුළුවන් sp මොහොම්කරණය sp2 සහ sp3 යනාදී මොහොම්කරණ තිබුණොත් ඒ මොහොම්කරණ අවස්ථාව වෙනස් වන විට ඒ මූල ද්‍රව්‍ය විද්‍යුත් ඍණතාව වෙනස් විය හැකියි. දැන් උදාහරණයක් හැටියට කාබන් වල විවිධ කාබන් සංයෝග සාධන විට එක් සංයෝගයක කාබන් පරමාණුවක්
sp මුහුම්කරණය වෙන්න පුළුවන්. තවත් එකකදී sp2, තවත් එකකදී sp3. ඒ එක් අවස්ථාවන්හිදී කාබන් වල විද්‍යුතනතාව වෙනස් වෙනවා. බලමු කොහොමද වෙනස් වෙන්නේ. මේ බලන්න. sp මුහුම්කරණය, sp2 මුහුම්කරණය, sp3. S කාක්ෂිකයේ p කාක්ෂිකයක එක්ක මුහුම්කරණය වුණාම ඒක ගෝලාකාරයි sp. S කාක්ෂිකය p කාක්ෂික දෙකක් එක්ක මුහුම්කරණය වුණාම ඒක ටිකක් අවකාශ ව්‍යාප්තිය වැඩි sp2. S එකයි p3යි මුහුම්කරණය වුණාම අවකාශ ව්‍යාප්තිය තවත් වැඩි. අපි sp, sp2, sp3 දක්වා වැඩි වෙන විට ඇත්තටම p කාක්ෂිකවල සහභාගීත්වය තමයි වැඩි. sp මුහුම් කාක්ෂිකයේ S 50%යි p 50%යි. sp2 වල S 33යි p 66ක් විතර. sp3 වල S 25යි p 75ක් විතර. p කාක්ෂික තුනයි S කාක්ෂික එකයි. ඒ නිසා මේකේ S සහභාගී වීම 50යි, මේකේ 33යි, මේකේ 25යි. S එකයි p 3යි. තර හතරෙන් පංගුවයි S තියෙන්නේ. ඒකයි 25 වෙන්නේ. මෙතන S එකයි p එකයි සමසමව 50යි 50යි. තර මේ පැත්තට යනකොට S ගුණය අඩුයි. p ගුණය වැඩි වෙනවා. තර S ගුණය අඩු වෙනකොට කාක්ෂිකයේ අවකාශයේ විශාල ප්‍රදේශයකට පැතිරෙනවා. S ගුණය වැඩි නම් ගෝලාකාර වගේ කාක්ෂිකේ තියෙන්නේ. මේ sp ගෝලාකාරයි. මේ sp2, මේ sp3 ඈතට විහිදෙනවා. එතකොට කාක්ෂිකවල මුහුම් කාක්ෂිකවල S ගුණය අඩු වෙනකොට කාක්ෂිකය විශාල ප්‍රදේශයකට පැතිරෙනවා. මේ බලන්න. මූල ද්‍රව්‍යයක තිබිය හැකි sp, sp2, sp3 යන මුහුම් කරන අවස්ථා සලකා බලමු. මූල ද්‍රව්‍යයකට තියෙන බලන් ඒ අවස්ථා තුන අපි සලකා බලන්න. sp, sp2, sp3. sp, sp2, sp3 දක්වා යෑමේදී මුහුම් කාක්ෂිකවල S ගුණය අඩු වෙනවා. ඔබට පැහැදිලි? මෙතන 50යි, මෙතන 33යි, මෙතන 25යි S ගුණය එන්නේ අඩු වෙනවා. sp වල තමයි වැඩිම S ගුණය තියෙන්නේ. එන්න මේ පැත්තට යනකොට sp ඉඳලා sp3 දක්වා යනකොට S ගුණය අඩු වෙනවා. sp, sp2, sp3 දක්වා යෑමේදී මුහුම් කාක්ෂිකවල S ගුණය අඩු වේ. එවිට මුහුම් කාක්ෂිකවල ගෝලාකාර ස්වභාවය අඩු වීම. මේ තියෙන්නේ ගෝලාකාර ස්වභාවය අඩු වෙනවා. S ගුණය අඩු වෙනකොට ගෝලාකාර ස්වභාවය අඩු වෙනවා. නැතවත් මුහුම් කාක්ෂික නෂ්ටයෙන් ඈතට විහිදී ඇති ප්‍රමාණය වැඩි වෙනවා. මුහුම් කාක්ෂික නෂ්ටයෙන් ඈතට විහිදී ඇති ප්‍රමාණය ඉහළ යනවා. මේ බලන්න. sp, sp2, sp3 මුහුම් කාක්ෂිකවල S ප්‍රතිශතය අඩු වීම. හරියටම හරි. මුහුම් කාක්ෂිකවල S ප්‍රතිශතය අඩු වීම. කොහොමද මේක බලපාන්නේ විද්‍යුත් ඍණතාවට? මේ බලන්න. මුහුම් කාක්ෂිකයේ S ප්‍රතිශතය මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට S ප්‍රතිශතය අඩු වෙනවා. ප්‍රතිශතය අඩු වෙනවා. මේ sp, sp2, sp3 sp, sp2, sp3 S කාක්ෂිකයේ ගෝලාකාරයි. එනිසා බන්ධන ඉලෙක්ට්‍රෝන නෂ්ටිය දෙසට ලම්වීම වැඩි මෙතන. කාබන් නෂ්ටිය දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන බෙහෙවින් ලම් වෙලා තියෙන්නේ. ගෝලාකාර කාක්ෂිකයේ. මේකේ sp2 විශාලත්වය වැඩි. නෂ්ටයෙන් ටිකක් ඈත ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. මේකේ නෂ්ටයෙන් තවත් ඈත ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ නිසා මේ විදිහට sp හයිඩ්‍රජන් එක S එක රේඛීය අතිච්ඡාදනයක් වෙලා තියෙන්නේ. මේ sp2 එක S එක රේඛීය අතිච්ඡාදනයක්. ඊළඟ අවස්ථාව sp3
කාක්ෂිකය හයිඩ්‍රජන් එක රේඛීය අතිච්ඡාදනය කළා තියෙන්නේ. මේ බලන්න. මෙතන CH බන්ධනය. මෙතන බලන්න. CH බන්ධනය. මෙතන බලන්න. CH බන්ධනය. බන්ධන දිග අඩුයි. SP කාක්ෂිකයේ ගෝලාකාරයි. නෂ්ටි ආසන්නයෙන් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. ඒ නිසා නෂ්ටියට බැඳීම වැඩි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දැඩි ලෙස අදිනවා. අන්න ඒක තමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර එහාට අදිනවා. මේකෙනුත් අදිනවා යම් ප්‍රමාණයක්. මේ තරම්ම නැහැ. මේ තරම්ම අදින්නේ නැහැ. මේකෙනුත් ඉතා සුළු ප්‍රමාණයක් බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා. මේ අනුව බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුරම කාබන් දෙසට අදින්නේ කාක්ෂිකයේ ගෝලාකාර ස්වරූපය වැඩි අවස්ථාවේදී. නෂ්ටි ආසන්න ඉලෙක්ට්‍රෝන ඇති විට. නෂ්ටියෙන් ගොඩක් ඈත ඉලෙක්ට්‍රෝන ඇති විට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරේ නෂ්ටියේ බලපෑම අඩුයි. මේ අනුව බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට බන්ධන ඉලෙක්ට්‍රෝන කාබන් දෙසට ආකර්ෂණය කිරීමේ හැකියාව නැති බන්ධන ඉලෙක්ට්‍රෝන කාබන් දෙසට ආකර්ෂණය කිරීම ආකර්ෂණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. හැකියාව වැඩි වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන කාබන් දෙසට ආකර්ෂණය කිරීමේ හැකියාව වැඩි වේ. ඒකට තමයි කියන්නේ විද්‍යුත් ඍණතාව. මේ අනුව ඔබට පේනවා විද්‍යුත් ඍණතාව උඩට වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාව මේ SP මේ SP2 මේ SP3 විද්‍යුත් ඍණතාව මුහුම් කාක්ෂිකවල S ගුණය වැඩි වෙන්න මේ පැත්තට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. මේ අනුව අපි සාකච්ඡා කරන්නේ කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරය. මේ තියෙන්නේ කාබන් SP SP2 SP3 පහළට මූලධර්මයේ විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ඇයි? S ගුණය අඩු වෙන නිසා කාක්ෂිකවල. මොම් කාක්ෂිකවල S ගුණය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. බන්ධන දිග වැඩි වෙනවා. කාක්ෂිකයේ S ගුණය අඩු වෙන විට බන්ධන දිග වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. මේ අනුව මේක තමයි පොදු රටාව. කාබන් වල SP SP2 SP3 මුහුම් කරන අවස්ථා තියෙන්න පුළුවන්. නායිට්‍රජන් වල තියෙන්න පුළුවන්. ගෙන්දගම් වල තියෙන්න පුළුවන්. වෙනත් මූලද්‍රව්‍යයන්ගේ තියෙන්න පුළුවන්. ඒ අනුව එක මූලද්‍රව්‍යයේ මේ මුහුම් කරන අවස්ථා තුන තිබුණා. විද්‍යුත් ඍණතාව වැඩිම ප්‍රභේදය හැටියට ගන්න SP මුහුම් කරන අවස්ථා. ඊට වඩා අඩුයි SP2 ඊට වඩා අඩුයි SP3. පැහැදිලි? මුහුම් කාක්ෂික වල SP SP2 SP3 දක්වා වැඩි වන විට මුහුම් කාක්ෂිකයේ S ගුණය වෙනස් වන විට නෂ්ටියෙන් මුහුම් කාක්ෂිකවල ව්‍යාප්ත වී ඇති නෂ්ටියෙන් මුහුම් කාක්ෂික අවකාශයේ ව්‍යාප්ත වෙච්ච දුර බැලුවොත් ඒ දුර වෙනස් වෙනවා.
SP, SP2, SP3 දක්වා වැඩි වන විට නෂ්ටයෙන් මුහුම් කාක්ෂිකවල ව්‍යාප්ත වී ඇති දුර වැඩි වෙනවා. SPට වඩා SP2 වැඩි, ඊට වඩා SP3 වැඩි දුර. එනිසා මුහුම් කාක්ෂික සාධන බන්ධන සැලකීමේදී බන්ධන දිගත් වැඩි වෙනවා. SPට වඩා SP2, ඊට වඩා SP3. බන්ධන දිග අඩුම අවස්ථා නිරූපණය කරන්නේ SP මුහුම් කාක්ෂිකය. එනිසා SP මුහුම් කාක්ෂිකයේ පරමාණුක නෂ්ටය මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර නෂ්ටය දෙසට ආකර්ෂණය කරනවා. බන්ධන දිග අඩු වෙනකොට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන නෂ්ටි දෙසට දැඩි ලෙස ආකර්ෂණය කරනවා. එනිසා විද්‍යුත් ඍණතාව වැඩිම වන්නේ SP මුහුම් කරණ ඇති පරමාණුවයි. SP මුහුම් කරණය වී ඇති පරමාණුව තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඒ පරමාණුවේ නෂ්ටි දෙසට ආකර්ෂණය කරන්නේ. SP3 මුහුම් කරණය වී ඇති පරමාණුවේ නෂ්ටය මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙන්නේ මද වශයෙන්. මේ අනුව විද්‍යුත් ඍණතාව ආරෝහණ රටාව වන්නේ මේ තියෙන්නේ. SP3ට වඩා SP2 SP2ට වඩා SP මුහුම් කාක්ෂික ඇති ඒ මූලද්‍රව්‍ය පරමාණු. මේ අනුව S ප්‍රතිශතය වැඩි වන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. අපි මෙතෙක් සාකච්ඡා කළේ ළමයි මුහුම් කාක්ෂිකවල S ගුණය වෙනස් වන විට විද්‍යුත් ඍණතාව වෙනස් වන ආකාරය. මුහුම් කාක්ෂික වර්ග කිහිපයක් ගත්තොත් අපි මේ සාකච්ඡාවට වර්ග 3ක් SP, SP2, SP3 පමණක් ගත්තොත් අපි SP, SP2, SP3 දක්වා යන විට S ගුණය අඩු වෙනවා. S ගුණය අඩු වෙන විට බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණයත් අඩු වෙනවා. විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. මේ අනුව විද්‍යුත් ඍණතාව වැඩිම මුහුම් කාක්ෂිකය තමයි SP. ඊට වඩා අඩුයි SP2, ඊට වඩා අඩුයි SP3. මේ අනුව කාබන්, නයිට්‍රජන්, සල්ෆර් මේ ඕනම ප්‍රභේදයක SP, SP2, SP3 මුහුම් කාක්ෂික ගත්තොත් එක මූලද්‍රව්‍යයේ සංයෝග කිහිපයක SP, SP2, SP3 මුහුම් කාක්ෂික සැලකුවොත් වැඩිම විද්‍යුත් ඍණතාවක් ලබා දෙන්නේ SP මුහුම් කාක්ෂික ඇති ප්‍රභේදයේ. අපි දැන් බලමු උදාහරණ කිහිපයක්. මේ බලන්න. නයිට්‍රේට්. නයිට්‍රේට් වල N සහ O අතර තියෙන ද්විත්ව බන්ධනය. ඍණාරෝපණයේ තියෙන ඔක්සිජන් මත ඒක බන්ධනයකින්. ඉතිරි බන්ධනය මෙන්න මේ ආකාරයේ දායක බන්ධනයක් විය යුතුයි. මේ තමයි ඒක. ධන ඍණ. මෙතන ඍණ දායක බන්ධනය. නයිට්‍රේට් අයනයේ එක බන්ධනයක් දායක බන්ධනයක්. මේක ඒක සහ සනිජ මේක ද්විත්ව බන්ධන. මේ අනුව නයිට්‍රජන් වඩා විකර්ෂණ එකක 1, 2, 3යි තියෙන්නේ. මේ එක විකර්ෂණ ඒකකයක්. නයිට්‍රජන් වඩා මේ එක විකර්ෂණ ඒකකයක්. මෙතන එක විකර්ෂණ ඒකකයක්. ද්විත්ව බන්ධනයක් කියන්නේ විකර්ෂණ ඒකක. විකර්ෂණ ඒකක 3යි තියෙන්නේ. ඒතර මුහුම් කාක්ෂික 3ක් ඕන. SP2 SP2 මුහුම් කාක්ෂික 3යි. SP2 මෙතන නයිට්‍රෝනියම් අයනය. නයිට්‍රජන් වඩා විකර්ෂණ ඒකක 2යි. විකර්ෂණ ඒකක 2ක් නම් මුහුම් කාක්ෂික 2යි. එහෙනම් මුහුම් කරන SP. මේ නයිට්‍රජන් වල මුහුම් කරන SP, මේ නයිට්‍රජන් වල මුහුම් කරන SP2. ඔබ දැන් දන්නවා SP2 නයිට්‍රජන්ට වඩා SP නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාව වැඩි. මේ අනුව විද්‍යුත් ඍණතා රටා විද්‍යුත් ඍණතාව ආරෝහණ රටා
විද්‍යුත් ඍණතාව ආරෝහණ රටා ගත්තොත් විද්‍යුත් ඍණතාව ආරෝහණය වන්නේ sp2ට සාපේක්ෂව sp මුහුම් කරන ඇති නයිට්‍රජන් වල. මේ අනුව නයිට්‍රේට් වලට වඩා නයිට්‍රෝනියම් වල N වල විද්‍යුත් ඍණතාව වැඩි. නයිට්‍රේට් වලට වඩා නයිට්‍රෝනියම් අයනේ N වල විද්‍යුත් ඍණතාව වැඩි. නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණ රටා ගත්තොත් මේකට වඩා මේකේ විද්‍යුත් ඍණතාව වැඩි. මේ බලන්න. අපිට මෙතෙන්ද කියවෙනවා හේතුව. ඔබ දන්නව හේතුව. නයිට්‍රේට් වලට සාපේක්ෂව නයිට්‍රෝනියම් වල N2 ධන ප්‍රභේදයේ නයිට්‍රජන් වල මුහුම් කරන අවස්ථාව ඔබ දන්නවා මෙයයි ගත්තොත් මේ ප්‍රභේද දෙකේ මුහුම් කරන අවස්ථාව පිළිවෙලින් sp2 අනිත් එක sp. ඒ වගේ මුහුම් කාක්ෂිකවල s ප්‍රතිශතය නැත්නම් s ගුණය වැඩි වන විට විද්‍යුත් ඍණතාව ඉහළයි. මෙන්න මේ වාක්‍ය අතිශයම වැදගත්. මුහුම් කාක්ෂිකවල S ගුණය වැඩි වන විට විද්‍යුත් ඍණතාව ඉහළ යෑම. මේ නයිට්‍රේට් හා නයිට්‍රෝනියම් බලමු. CH4 carbon dioxide carbonate මෙන්න මේ ප්‍රභේද තුන A B C මෙන්න මේ ප්‍රභේද තුනේ කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට සකස් කරලා යන්නේ කිව්වා. විද්‍යුත් ඍණතාව කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට සකස් කරලා යන මේක තමයි ඔබට ලැබෙන ප්‍රශ්නය. දැන් ඔබ කල්පනා කරන්න අද ඉගෙන ගත්ත දේවල්. මේ වගේ අවස්ථාවක මුහුම් කරණය දැනගන්න ඕන මේ තුන් දෙනාගේ. ඒත් අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් දැන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපි මෙයාගේ මුහුම් කරණය ගැන කොහොමද දන්නේ? බලන්න ඕන. කාබන් වලට විකර්ෂණ ඒකක. ඒක සොයාගන්න අපිට පුළුවන් වෙන්න ඕන කාබන් ඩයොක්සයිඩ් වල විභව සූත්‍රය අඳින්න. කාබන් වලට බන්ධන දෙකයි. විකර්ෂණ ඒකක දෙකයි. මේ අනුව කාබන් වල විකර්ෂණ ඒකක දෙක නම් මුහුම් කරන sp. කාබනේට් කාබන් වලින් ඔක්සිජන් ඍණ මේ ඔක්සිජන් කාබන් වල සංයුජතාව 4යි. විකර්ෂණ ඒකක 3යි කාබන් වලට 1 2 3යි. මුහුම් කාක්ෂික 3යි sp2. CH4 කාබන් වල බන්ධන 4යි. විකර්ෂණ ඒකක 4යි කාබන් වලට. මුහුම් කරණය sp3. මේ මුහුම් කරණය නැතුව මුකුත් කරන්න බෑ. මුහුම් කරණය දැනගන්න නම් විභව සූත්‍රය අවශ්‍යයි.
වියු සූත්‍ර දැනගත්තන් පස්සේ ඒ පරමාණුවට ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාව දැන ගැනීම අවශ්‍යයි. මේ සියල්ලම ඉගෙනගත්ත සියල්ලම එකට ගලා එන අවස්ථාව. sp3 මොහොම් කරන sp sp2 දැන් ඔබ දන්නවා. කාබන් වල මේ ප්‍රභේද තුනේ කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන රටාවට මේවා සකස් කරන්න. විද්‍යුත් ඍණතාව වැඩිම ප්‍රභේදය sp මොහොම් කරන වූ කාබන්. ඊට වඩා අඩුයි sp2 මොහොම් කරන වූ කාබන්. ඊටත් වඩා අඩුයි sp3 මොහොම් කරන වූ කාබන්. මේ අනුව විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට සකස් කරලා යන්න. කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට සකස් කළ විට කාබන් වල විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට සකස් කළ විට විද්‍යුත් ඍණතාව අඩුම එක මීතේන් වල CH4 වල කාබන් ඊට වඩා වැඩි කාබනේට් වල කාබන් sp2 ඊට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් වල කාබන්. මෙන්න මේ විදිහට විද්‍යුත් ඍණතාව ආරෝහණය වන ආකාරයට අපි සකස් කළාම sp3 मुहम करने को कार्बन में इगारे sp2 मुहम करने को कार्बन इगारे sp मुहम करने को कार्बन බලන්න දක්වා ඇති ආකාරයට මේ කාබන් අඩංගු සංයෝගවල කාබන් හි විද්‍යුත් ඍණතාව ඉහළ යන්නේ ඒ කාබන් වල මුහුම් කරණයට අදාළ මුහුම් කාක්ෂිකවල S ගුණය වෙනස් වීම නිසා මේ sp3 මේ sp2 මේ sp මුහුම් කාක්ෂිකවල S ගුණය වැඩි වෙනවා මේ පැත්තට. එවිට කාබන් වල විද්‍යුත් ඍණතාව ඉහළ යනවා. ළමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කළා විද්‍යුත් ඍණතාව කෙරෙහි මුහුම් කරන අවස්ථාව බලපාන ආකාරය. ඒ වගේම රසායනික බන්ධන යටතේ අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දැලිස් සම්බන්ධව විශේෂයෙන්ම අයනික දැලිස් එවත් අයනික ජාල පිළිබඳ අධ්‍යයනය කිරීම අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු.